ලෝභය කියන එක කොහොමද අපේ හිත තුළ වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ? වංචක කියන එකේ සිංහල අදහස නම් වංචා කරනවා කියන්නේ. පාලියෙන් වංචක කියන එකේ අදහස සිංහලෙන් වංචා කරනවා. දැන් අපිට තව කවුරු හරි වංචාවක් කරද්දී නම් දැනෙනවනේ. මාව රැවට්ටුවා, මාව ඇන්දුවා කියලා දැනෙනවා. ඒ වගේම අපිටත් පුළුවන් කාට හරි වංචා කරන්න. අන්දන්න පුළුවන්. රවට්ටන්න පුළුවන්. හැබැයි මේ දහම් කාරණේ අපි සාකච්ඡා කරන්නේ ඔබ ඔබටම වංචා කරන හැටි ගැන. මම මටම වංචා කරන හැටි. දැන් මේ දම්පින්කම් කරන පින්වතුන් විදිහට අපි කවුරුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම තමන් තුළින් තමන්ගේ සිත වංචා කරගන්න හැටි තමයි කතා කරන්නේ. එතකොට දැන් ඒක මේ අපි අනිත් අයව රවට්ටනවට වැඩිය අනිත් අය අපිව රවට්ටනවට වැඩිය මම මාරවට්ටා ගැනීමෙන් අත මිදිය යුතුයි කියලා තමයි බුදුදහම අපිට මඟ පෙන්වන්නේ. එතකොට මගේ සිත මාවම රවට්ටනවා. අන්න ඒකට තමයි කියන්නේ වංචක ධර්ම. ඒ වංචාවෙන් අපි අත මිදෙන්නයි මේ දහම් සාකච්ඡාව ඉස්සරහට යන්නේ. ඒ වංචාවෙන් අපි අත මිදෙන්න. හැබැයි ඉතින් දන් දෙන්නේ නැති, සීලය ගැන විශ්වාසයක් නැති, භාවනාව ගැන විශ්වාසයක් නැති, දහම් පුහුණුවක නියැලෙන්නේ නැති ඇත්තන්ට මේක අදාළ නැහැ. මොකද ඒ අය ආසාවෙන් වංචාවෙම ඉන්නවා. ලෝභය නැති කර ගැනීම සඳහා වෙහෙසෙන ඔබ සහ මම හැමදෙනාටම තමයි වංචනිකව අපේ හිතේ ලෝභය ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන සාකච්ඡාව තියෙන්න ඕනේ. අපි ලෝභය නැති කරන්නනේ හදන්නේ. එතකොට විවිධ නාම පුවරු යටතේ ලෝභය කියන එක අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. විවිධ මුහුණුවර වලින් විවිධ වෙස් මුහුණු දාගෙන. එහෙනම් ඒක තේරුම් ගන්න ඕනි. එතකොට ඔබ ගැන හිතනද මම ගැන හිතමින් තමයි මේ සාකච්ඡාව ඉස්සරහට යන්නේ. දැන් අපි බලමු ලෝභය පිළිබඳව දහම සඳහන් කරන්නේ කොහොමද? ලෝභය ගැන නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය, ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය, සැප විඳීමේ ලෝභය යයි ලෝභය තෙවැදෑරුම් වේ. එයින් නොලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභය පරාර්ථකාමතා, ධාතුකාමතා වෙස්ගෙන වංචා කරන්නේය. දැන් ලෝභය කියන එකට අර්ථයක් දෙනවා කොහොමද? නොලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභයක් තියෙනවලු අපිට. ඊගාවට ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභයක් තියෙනවා. ඊගාවට නොලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභයක් තියෙනවා. දැන් එතකොට මේ සාකච්ඡාව යන්නේ නොලැබූ සැප සම්පත් ලබා ගැනීමේ ලෝභය විවිධ විදිහට අපේ සිතේ වංචක ධර්ම විදිහට ක්‍රියාත්මක වෙන ආකාරය. ආකාර මුහුණුවරවල් ගොඩක් තියෙනවා. අපි ආකාර 4ක් විතර ගැන මේ වෙලාවේ සාකච්ඡා කරනවා. එක
තමයි පරාර්ථ කාමතා වේසයෙන් වංචක දේශය. සමාවෙන්න පරාර්ථ කාමතා වේසයෙන් වංචක ලෝභය. ලෝභය ක්‍රියාත්මක වෙන එක මුහුණුවරක් පරාර්ථකාමී විදිහට. පාලි වචනේ තමයි පරාර්ථ කාමතා. දැන් ඒකට නිරුක්තියක් දෙනවා. මම මේ පොත බලාගෙනම ඒක කියන්නේ හරියට කියන්න ඕනි හින්දා. පරාර්ථ කාමතා යනු කුසල ඡන්දයකි. අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන පරාර්ථකාමී සත්පුරුෂයන් ඒ නිසා කීර්ති ප්‍රශංසා ගරු බුහුමන් ලබා සත්කාර තනතුරු ලබනු දක්නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආසාව ඇතිවේ. පරාර්ථකාමතාවය කියන්නේ කුසල ඡන්දයක්. ඒ කියන්නේ කුසල ඡන්දයක් කියන්නේ හොඳ එකක්. පරාර්ථකාමී කෙනෙක් කියන්නේ හොඳ කෙනෙක්නේ. එතකොට අපිට පේනවා අනුන් වෙනුවෙන් වැඩ කරන පරාර්ථකාමී ලබන කීර්ති ප්‍රශංසා. ඒ කට්ටියට හොඳයි කියනවා. ඒ කට්ටිය අගය කරනවා තැන තැන. එතකොට ඒ අයට ලාභ සත්කාර තනතුරු හම්බෙනවා. එතකොට අපේ සිතේ ඔන්න ලෝභයක් ඇති වෙනවා. ඒ කීර්ති ප්‍රශංසා ලබා ගැනීමේ ලෝභයක්. ඒ කීර්ති ප්‍රශංසා ලබා ගැනීමේ ලෝභයක් ඇති වෙනවා. දැන් මේ පරාර්ථකාමී වෙන එක හොඳයි. ඒ කියන්නේ අනුන් වෙනුවෙන් වැඩ කිරීම හොඳයි. හැබැයි අනුන්ට වැඩ කිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථකාමයම සිදු කර ගැනීම නරකයි. අනුන් වෙනුවෙන් වැඩ කරනවා කියලා ආත්මාර්ථකාමයම සිද්ධ කරගන්නේ කොහොමද? අපි වැඩ කරන්නේ කීර්ති ලබන්න, ප්‍රශංසා ලබන්න, හොඳයි කියව ගන්න, අගය කිරීමකට ලක් කරගන්න. අපිව අගය කිරීමකට ලක් කරගන්න. ඒක නරකයි. එතකොට දැන් අපේ මූලික අරමුණ පැත්තකට යනවා. මම ලෝභය නැති කරන්න හදන කෙනෙක්. හැබැයි මම ලෝභ නැතුව අනිත් අය වෙනුවෙන් වැඩ කරනවා. කාලය කැප කරනවා. ධනය කැප කරනවා. භෞතික ද්‍රව්‍ය දේවල් කැප කරනවා. ඊගාවට ශ්‍රමය කැප කරනවා. මොකටද? අනුන්ගේ යහපත පිණිස. මම ලෝභ නැතුවයි මේ කරන්නේ. ඊට පස්සේ අනිත් අය, ඒ කියන්නේ පිට බලන් ඉන්න අයත් කියනවා ලෝභ නැති කෙනෙක් දන් දෙනවා, අනිත් අයට උදව් කරනවා, උපකාර කරනවා කියලා බලන් ඉන්න අයටත් පේනවා. දැන් බලන් ඉන්න අයට පේන එක නෙමෙයි වැඩියෙන් වටින්නේ. මොකක්ද වැඩියෙන් වටින්නේ? මගේ හිතේ තියෙන එකයි වැඩියෙන් වටින්නේ. මම මේ විදිහට කරන්නේ ඇත්තටම පරාර්ථකාමී කෙනෙක් විදිහටද? එහෙම නැත්නම් පරාර්ථකාමතා වේසයෙන් ලෝභයෙන්ද කරන්නේ? එනේ හැම තිස්සෙම බුදුදහම අපිට යෝජනා කරන්නේ මඟ පෙන්වන්නේ ඔබ ඔබේ හිත කියවන්න.
ඔබට ඔබ මුණ ගස්වා ගන්න. එතකොට දැන් මෙතන ඉන්න හැමෝමත් මේ දේශනාව අහන හැමෝමත් කල්පනා කරන්න ඕනි තව කෙනෙක් සංසන්දනය කරලා නෙමෙයි. ඔබ සංසන්දනය කරලා. මාත් හිතනවා මං ගැන. මම දේවල් කරද්දි කොහොමද ඇත්තට මගේ හිතේ තියෙන අදහස? මොකද චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතනාව ඊට වැදගත්. බාහිර මිනිස්සු කියන කතා සහ අපිට ඉදිරිපත් කරන දෙයට වැඩිය වටින්නේ ඔබේ සහ මගේ හිතේ තියෙන එක. ඒ නිසා අපි දේවල් කරද්දී ගොඩක් අය මල් මාලා දමාවි. ප්‍රශංසා කරાવી. කීර්තිය පැතිරේවි. හැබැයි ඔබ කල්පනා කරන්න ඕනි ඔබ ඒ කීර්ති ප්‍රශංසා සහ ඔබට දේවල් ලැබෙනවාට තියෙන ගිජුකමින් ආසාවෙන්ද අනුන් වෙනුවෙන් දේවල් කරන්නේ. ඒ කියන්නේ ඒ සිතට දිගින් දිගටම යන්න ඉඩ දෙන්නේ නැතුව අහක් කරගන්න ඕනේ. අයින් කරගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මම මට රැවටිලා වෙනවා. දැන් ඇත්තටම කෙනෙක් පරාර්ථකාමී විදිහට වැඩ කරන්න පුළුවන්. වංචක සිතින් තොරවනේ. ඒක දන්නේ කවුද ඇත්තටම? ඒ කෙනානේ. Taman තමයි දන්නේ. මම තමයි දන්නේ මම මේක කරන්නේ කුමන සිතින්ද කියන එක. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිනිසුන්ගේ සිත් උපරිමයෙන් කියවපු ධර්මයක්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ සිතේ තියෙන ගූඪභාවය, গুপ্তභාවය සහ වික්ෂිප්තභාවය පිළිබඳව අපි කියන්නේ අර විරේචනය කරලා මේ විරේක කරලා විශ්ලේෂණය කරලා විචාරය කරලා එළියට ඇදලා දාලා තියෙනවා. අපේ හිත වැඩ කරන විදිහ. එතකොට ඉතින් මේ සම්පූර්ණයෙන් ලෝභය නැති කරගන්න නෙමෙයි කෙලෙස් සහිත මිනිස්සුනේ අපිට යම් කියවා ගැනීමක් කරගන්න පුළුවන්. මගේ හිතත් මේ විදිහට වැඩ කරනවද? එහෙනම් පරාර්ථකාමී වේසයෙන් වංචක ලෝභය මගේ සිතේ එනවද කියලා මම මගෙන් අහන්න ඕනි. මොකද එහෙම වුණාම තමයි අපිට ඵලදායී විදිහට පරාර්ථකාමී වෙන්න පුළුවන්. ඵලදායී විදිහට. හැබැයි ඉතින් දිගින් දිගටම ඒ විදිහට අර වංචක ලෝභයෙන් කරලා කෙනෙක් මේ නිවැරදි සිතක් උපදවා ගන්න පුළුවන් කාලයක් යනකොට. ඒ කාලයගේ යෑමෙන් තේරුම් ගන්නවනේ. එහෙම නැත්නම් මේ වගේ පොතක් කියවලා ධර්මයකට සවන් දීලා අපිට විරේචනය නේද ඒ වචනේ. අපිට අපේ සිතිවිල්ල විරේක කරලා හදා ගන්න පුළුවන්. ඉවත් කරලා මම මෙහෙම වෙන්න ඕනි කියලා හිතන්න පුළුවන්. එතකොට එහෙම හිතනකොට දැන් මේ පින්දහම් කරන අනිත් අය වෙනුවෙන් වැඩ කරන අයටනේ මේ වංචක ලෝභය එන්නේ. එතකොට අපි එහෙම හිතනකොටත් ආයේ එනවා මම පරාර්ථකාමීවයි මේ කරන්නේ වෙන මොකුත් බලාගෙන නෙමෙයි කියලා එනවා. ආයෙත් අපි ප්‍රශංසා ලැබෙනකොට තව වැඩියෙන්
වැඩ කරනවා අනිත් අය වෙනුවෙන්. කීර්තිය ලැබෙනකොට තව තව වැඩියෙන් වැඩ කරනවා. ඒ වගේම අනිත් අය වෙනුවෙන් වැඩ කරලා අපිට උපකාර ලැබෙනකොට ඒ කියන්නේ සමහර දුර්වලයෝ වෙනුවෙන් අපි උපකාර කරලා පරාර්ථකාමී විදිහට අපේ යටින් වැඩ කරන්න ගන්නවා මේ මිනිස්සු අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දුර්වලයෙක් පාවිච්චි කරන චේතනාවෙන් අපේ වැඩක් කරව ගන්න. එහෙම නැත්නම් වෙනත් ලාභයක් සඳහා ඒ විදිහට පරාර්ථකාමී වෙනවා. එතකොට අපේ ඔළුවේ යටින් වැඩ කරන එක තමයි මොකක්ද? මේ ඇත්තෝ මට පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇත්තන්ට උදව් කරලා. එතකොට පිටට යන නාම පුවරුව මොකක්ද? වෙස් මුහුණ මොකක්ද? පරාර්ථකාමී මිනිස්සේ අනිත් අයට උදව් කරනවා, ගෙන්නන්න ඕනේ විවෘතෙට. ගෙන්නන්න ඕනේ අර පීත්තපටි කපන්න. දෙන්න ඕනේ කතාවක්. ඒ පිට යන එක. පිට යන අදහස, රාවය. හැබැයි ඒ කරන කෙනාගේ ඇතුලේ තියෙන්නේ මොකක්ද? වංචක ධර්මයක්. පරාර්ථකාමී වෙසෙන් වංචක ලෝභය. ඒවා ඉලක්ක කරගෙනම තමයි අයුතු ප්‍රයෝජන බලාගෙනම තමයි එයා පරාර්ථකාමී වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනි අපි දේවල් කරද්දි අනිත් අය වෙනුවෙන් ලෝභය වංචක විදිහට අපේ සිතේ එන්න පුළුවන්. මන් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එක ආකාරයක් තමයි පරාර්ථකාමී ආකාරය. එතකොට අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ ඇත්ත පරාර්ථකාමියෙක් වෙන්න ඕනි. බාහිරින් ලැබෙන ටික අපිට ලැබෙන ටිකක්. සමහර ඒවා තියෙනවනේ දේවල් කරද්දී අපි වෙනුවෙන් ලැබෙන ටික. හැබැයි එව්වා ලැබෙන එක අපිට වළක්වන්න බෑ. වැදගත් වෙන්නේ මම එව්වා බලාගෙන වැඩ කරනවද නොකරනවද කියන එක. එහෙම වැඩ නොකර සිටීමෙන් අපිට පුළුවන් අපිට අරමුණක් හදාගෙන මේවා පින්කම් කුසල මම මගේ සසරට එකතු කරගන්න දේවල් ඊගාවට ආධ්‍යාත්මික අරමුණකට දැන් ආධ්‍යාත්මික අරමුණකට මට තියෙනවා ඉලක්කයක් සසර ඉලක්කයක්. අන්න ඒ වෙනුවෙන් තමයි මම මේ පරාර්ථකාමී වෙන්නේ කියන යහපත් චේතනාවම මුදුන්පත් කරගෙන පරාර්ථකාමී වෙන්න ඕනි. පරාර්ථකාමී වේසයෙන් ලෝභය එනවා කියන එක එහෙනම් දැනගන්න ඕනි. ඒ වගේම දිගින් දිගටම වැඩෙන්න නොදී අපි ඉවත් කරන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් වංචාවක ඉන්නේ. ඇතුලේ තියෙන්නේ පිටින් පේන එක නෙවෙයි. මගේ සිත මාව රවට්ටනවා. හොඳයි. එතකොට ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි ධාතු කාමතාවේසෙන් වංචක ලෝභය. ඉස්සෙල්ලා පරාර්ථකාමී විදිහට තමයි ලෝභය ක්‍රියාත්මක වෙන්නේ. දැන් ධාතු කාමතාවේසෙන් ධාතු කාමතා යනු දෙනු කැමැත්තය. එය කුසල ඡන්දයකි. ලෝභයට විරුද්ධ ස්වභාවයකි. එහෙත් ස්වල්පයක් දීමෙන් අනුන් සතුටු කරවීමෙන් ඔවුන්ගෙන් බොහෝ දේ ලැබිය හැකි බව හා බොහෝ වැඩ කරවා ගත හැකි බවද තමාට අනුන් අනුකූල කරවා ගත හැකි බවද දක්නා වූ තැනැත්තා කෙරෙහි සමහර විට
ලෝභය ධාතු කාමතා සංඛ්‍යාත කුසල ඡන්දයාගේ වේශයෙන් පහළ වේ. දීම කුසලයක් වුවද ගැනීම උදෙසා දීම අකුසලයක් වේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන එකක් ලෝභයේ තවත් මුහුණුවරක්, තවත් නාම පුවරුවක්. මොකක්ද? ධාතු කාමතා වේශයෙන් එනවා. කලින් ආවේ පරාර්ථකාමී වේශයෙන්, දැන් එන්නේ දන් දීමේ ආකාරයෙන්. දන් දෙනවා. දන් දෙනවා කියන එක හොඳ එකක් නේ. හැබැයි මේ දාණය විශ්වාස කරන්නේ නැති අයටද මේ වංචක ලෝභය ඇති වෙන්නේ? දාණය ආනිසංස තියෙනවා. දන් දෙන්න ඕනි, පින් කරන්න ඕනි කියලා විශ්වාසයක්වත් නැති අයට එහෙම මේක වැදගත් නැහැ. දම්පින් කරන අය ඒ ඇත්තන්ගේ සිත විසින්ම රැවටීමට ලක් වෙන ආකාරයක් තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපිට සිවණක් පිරිසට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවණක් පිරිසට තමයි බුදුදහම පෙන්වන්නේ දානය කියන ආකාරයෙන් ලෝභය කියන නාම පුවරුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වෙස්මුහුණ. එතකොට දැන් අපි පොඩි දෙයක් දීලා බලාපොරොත්තු වෙනවා ලොකු දෙයක්. දන් දෙන එක හොඳයිනේ. හැබැයි බලාපොරොත්තු වෙනවා මේ විදිහට වෙන්න ඕනි. මාව අගයන්න ඕනි. මට ප්‍රශංසා ලැබෙන්න ඕනි. මම මෙච්චරක් කරන්නේ මට අනුගත වෙන්න ඕනේ, අනුකූල වෙන්න ඕනේ කියලා අපි හිතක් හදා ගන්නවා. දැන් අපිට හාමුදුරුවන්ට දේවල් දුන්නොත් හිතා ගන්නවා හාමුදුරුවෝ නිතර මාව අගය කරන්න ඕනේ. නිතර මට ප්‍රශංසා කරන්න ඕනේ. නිතර මගේ නම කියන්න ඕනි. ඒ වගේ එකක් අපේ ඔළුවේ වැඩ කරන්න ගියොත් එහෙම අපේ ආසාවක් හිටිනවා. මොකේද? ආසාවක් හිටිනවා මේ මං දෙන්නේ දීලා මට අගයක් ලබා ගැනීමට. ඒ කියන්නේ දැන් දීම කියන එක ඇතුලෙන් අපි හොයනවා කීර්තිය, ප්‍රශංසාව, නැවතත් මං වෙනුවෙන් පෙනී සිටීම, මට වැඩ කිරීම, මගේ පක්ෂයේ වීම, ඒ වගේ ඒවා හොයනවා. ඒ වගේම මගේ පැත්තේ මට සතුරු නොවී සිටීම වගේ ඒවා හොයන්න ගියාම ඒක මොකක්ද වෙන්නේ? දාණය ඇතුලේ ලෝභය ක්‍රියාත්මක වෙනවා. කියන්නේ දේවල් බලාගෙනයි අපි වැඩ කරන්නේ. දෙන්නේ, දන් දෙන්නේ. ඒක නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ දෙන දෙයක් පොඩි දෙයක් වුණත් කමක් නැහැ. ඒ දෙන දේ ඇතුලේ මොකවත් හොයන්න නැතුව ඉන්න. ඒ කියන්නේ ඒක ඇතුලේ අත්හැරීමම පුහුණු කරන්න පුළුවන් නම් ඔබේ මූලික අරමුණ, අපේ මූලික අරමුණ අත්හැරීම. ඒක මේ සංසාරයේටම ලොකු පින්කමක් විදිහට තෝරගන්න පුළුවන් නම්, අත්හැරලා දන් දෙන්න පුළුවන් නම්, සම්පූර්ණයෙන්ම නැතත් අපේ ප්‍රමාණය, එතකොට ඒක ඇතුලේ අපි
මොකුත් හොයන්නේ. ඊගාවට වඩාත් වාසිය තියෙන්නේ මොකද? ඒක කරයින් පස්සේ මොකුත් ඒ අයගෙන් නොලැබුණත් අපිව පීඩාවටපත් වෙන්නේ නැහනේ. ඇයි අත්හැරලා නෙදීලා තියෙන්නේ? එතකොට අපි කවදාවත් පීඩාවටපත් කරන්න බෑ මේ කාරණේ තේරුම් ගත්තාම. හැබැයි අපේ ඇතුලේ වැඩ කරනවා නම් එහෙම ධාතු කාමතාවයෙන් දෙනු කැමැත්තෙන් වෙන වෙන ලෝභ සහගත සිතිවිලි ඒක ඇතුලේ විශේෂ ගෞරව විශේෂ ප්‍රණාම ඒ වගේම ඊට වැඩියෙන් ලැබීම් එහෙම වුණාම ඒක ඇතුලේ ලෝභයක් ක්‍රියාත්මක වෙනවා. ඒක ඇතුලේ අපි හොයන්න හොඳ නෑ මොකුත්. ඒ කියන්නේ දැන් අපි සමහර වෙලාවට චූටි වැඩසටහන් කරනවා මේ චූටි දේවල් පරිත්‍යාග කරන්න. ඒ පරිත්‍යාගයන් අපි කරන්නේ තවත් අයෙක් එකතු වෙලා දාන කියන අදහසින්. ඒ කියන්නේ ඒක අතහැරලා එතනින් ඉවරයි. අපේ කොටස අපි ගන්න දන්නවා. ඊට පස්සේ ඒකේ ප්‍රතික්‍රියාව අත්හැරලා දුන්නට පස්සේ ප්‍රතික්‍රියාව ගැන අපේක්ෂාවක් තියාගන්නේ. ඒ දෙන ඇත්තෝ පෙළ ගැහෙන්න ඕනි. වර්ණනා කර කර යන්න ඕනි. නැත්තම් බණ අහන්න මේ වගේ ඉඳන් ඉන්න ඕනි. අපි කියන දේ අහන්න ඕනේ. ඒ කියන්නේ එහෙම වුණා ඔළුවේ තියාගත්තොත්ින් අපිට එතකොට තරහ යන්නත් ඉඩ තියෙනවනේ. බලාපොරොත්තු වෙන දේවල් නැතුව ගියාම කේන්තියකුත් එනවා. ඒ හින්දා අත්හැරලා දුන්නාම ලොකු සහනයක් ඇති වෙනවා. ඒ අත්හැරලා ලෝභයෙන් ඇලෙන්නේ නැහැ. හැබැයි මූලික අරමුණ තමයි අත්හැරීම. කුමක් වෙනුවෙන්ද? නිවනට ධම්මග ගමන් කිරීම සඳහා අපිට සිද්ධ වෙනවා ගොඩක් දේවල් අත්හරින්න. දන් දෙන්න. ඒ හින්දා හැමතිස්සෙම ඔබ ඔබේ හිතෙන් අහන්න ඕනි. මම දන් දෙන්නේ. නැත්තම් මම පුංචි දෙයක් හරි කරන්නේ ඒක ඇතුලේ මම වෙන ඒවා හොයනවාද කියලා. ඔබ ඔබෙන් අහන්න ඕනේ. ඔබේ හිතෙන් අහන්න ඕනේ. හැබැයි ඉතින් අනිත් කට්ටිය කියන ඒවා වැඩක් නැහැනේ. අපි පොඩි දෙයක් කිව්වහම අපි පොඩි දෙයක් කළාම ඒ අය අපේ ඇතුලේ හිත දැනගෙන නෙමෙයිනේ කතාව කියන්නේ. ඒ කට්ටියගේ ප්‍රකාශනය අපේ බාහිර දේ බලලා. ඔබේ බාහිර දේ බලලා තමයි ඒ කට්ටිය ඔබට කමෙන්ට් කරන්නේ. ඔබ ගැන අදහසක් පළ කරන්නේ. ඒක නෙමෙයි ඇත්ත මේක ඔබේ හිතේ තියෙන එකයි ඇත්ත මේක. චේතනාව. එතකොට මම දෙන්නේ තව මොනා හරි අල්ලගන්නද දෙනෙව්වට වැඩියෙන් දේවල්. වැඩියෙන් ලබනු පිණිසද. අන්න එහෙම වුණොත් එහෙම ලෝභයෙන් තමයි දෙන්නේ. ඒක මගේ හිත තමයි දන්නේ. ඔබේ හිතයි දන්නේ. මොකද ඔබට මට ඔබ මම වංචා කරනවා. අනිත් අය නෙමෙයි වංචා කරන්නේ. ඒකයි වංචක ධර්මයක් කියන්නේ. එහෙනම් අපි කවුරුත් ධාතු කාමතා වේසයෙන් එන වංචක ද්වේෂය කාගෙත් සිත් තුළ එන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය මිනිස් ස්වභාවය. හැබැයි දැනන් ඉන්නකොට වාසියක් තියෙනවා. කියවන්න පුළුවන්. මට මෙහෙම හිතෙන්නේ මම මේ විදිහට බලාපොරොත්තු වෙච්ච හින්දා නේද? අර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ වංචක ධර්මයක් විදිහට ධාතු කාමතා වේසයෙන් වංචක ද්වේෂය. එහෙනම් මම මේ දීම කරලා තියෙන්නේ ලෝභයෙන් නේද? ධාතු කාමතා වේසයෙන් වංචක ලෝභය. ලෝභයෙන් නේද මම කරලා තියෙන්නේ.
එතකොට අපි ඒවා දිගින් දිගටම පතනු පිණිස දිගින් දිගටම ලබනු පිණිස දිගින් දිගටම දෙනවා වෙන්න පුළුවන්. එතකොට මූලික අරමුණ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ මේ වංචක ලෝභය දුරු කරන්න උත්සාහ කරන්න ඕන. ඉවත් කරන්න උත්සාහ කරන්න ඕන. කවුද? දන් දෙන්නේ නැති අය නෙමෙයි, දන් දෙන අයමයි. ඒ අයටමයි මේ සිත එන්නේ. ඊගාවට තුන්වෙනි එක. පළවෙනි එක මොකක්ද? පරාර්ථකාමී විදිහට ලෝභය ක්‍රියාත්මක වෙනවා. ඊගාවට ධාතුකාමතා විදිහට ලෝභය ක්‍රියාත්මක වෙනවා. පරාර්ථකාමියෙක් කියන හැඟීමෙන් අනුන් වෙනුවෙන් වැඩ කිරීම කියන අදහසින් ලෝභය ක්‍රියාත්මකයි. දන් දීම කියන අදහසින් ලෝභය ක්‍රියාත්මකයි. කොහෙද ක්‍රියාත්මක? ඔබේ සහ මගේ සිතේ. තව දෙකක් අපි කතා කරනවා. තුන්වෙනි එක තමයි කෘතඥතාවේසයෙන් වංචක ලෝභය. කෘතඥතා කියන්නේ කළගුණ සැලකීමේ ආකාරය. කළගුණ සැලකීමේ ආකාරයෙන් ලෝභය ක්‍රියාත්මක වෙනවා. දැන් කළගුණ සැලකීම කියන්නේ මොකක්ද? අනෙකකු විසින් තමාට කළ උපකාරය අමතක නොකරන්නා ඌද උසස් කොට සලකන්නා ඌද තමා විසින් ඔහුට නැවත උපකාර කරන්නා ඌද ස්වභාවය කෘතඥතාවයි. මෙය බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද උතුම් ගුණයකි. දැන් අනුන් අපිට කරපු උපකාරවලට මතක තියාගෙන උදව් කරන එක, ප්‍රත්‍යඋපකාර කරන එක, සලකන එක උතුම් ගුණයක්. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන දෙයක්. කළගුණ සැලකීම. දැන් බුදුරජාණන් වහන්සේ වචන කතා කරන්නේ නැතුව, ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නේ නැතුව කළ ධර්ම දේශනාව මොකක්ද කියලා අහුවොත් මොකක්ද? අනිමිස ලෝචන පූජාව. ඒ කියන්නේ කළගුණ සැලකීමේ පළමු ධර්ම දේශනාව. ලෝකයට නිහඬ බණක් කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේ අගය කරපු එකක් නේ. හැබැයි ලෝභය කියන විදිහට ලෝභයේ ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා කෘතඥතාවය. එහෙම නැත්නම් කළගුණ සලකනවා කියන අදහසින් මගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ ලෝභය. ඒක කොහොමද වෙන්නේ? කෘතඥතාව ඇතියුන්ට උපකාර කළ අය විශේෂයෙන් ඔවුන්ට පහදිති. නැවත නැවතත් උපකාර කිරීමට සිතති. ඒ බව දත් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි මාපිය ගුරුවරාදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ ආසාව වූ ලෝභය කෘතඥතාවේශයෙන් පහළ වේ. මේ කියන්නේ දෙමව්පියන්ට සලකනවා කියන අදහසින්, කළගුණ සලකනවා කියන අදහසින් දරුවන්ගේ හිතේ ලෝභය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වංචක ධර්මයක් කියන්නේ මගේ හිත මට වංචා කරනවා, මේ කළගුණ සැලකීමයි කියලා එළියට යනවා. හැබැයි මගේ හිතේ ඇතුලේ ලෝභය ක්‍රියාත්මක වෙනවා. නොලැබූ සැප සම්පත් ලැබීමේ ආසාව ක්‍රියාත්මක වෙනවා. ඊගාවට ගුරුවරු විශේෂෙහි ශිෂ්‍යයන්ට, ඒ වගේම අපේ වැඩිහිටියෝ අපිට ජීවිතයේ යම් යම් කාල පරිච්ඡේද තුල උදව් උපකාර කළ
සහ කරමින් පවතින අය විශේෂෙහි කළගුණ සැලකීම අපිට ලෝභය විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනි එක තමයි කළගුණ සැලකීම හොඳ එකක් වුණත් ඒක ඇතුලේ දේවල් අපේක්ෂාවෙන් කරනවා නම් ඒක ලෝභය වග. කලින් කිව්වා වගේ ඉතින් බලන් ඉන්න අයට කතා කියන්න පුළුවන්. බලන් ඉන්න අයට කියන්න පුළුවන් අම්මා තාත්තට හොඳට සලකනවා නේ. දැන් සිසිරයියා ගැන මං කිව්වේ මට පේන ටිකනේ. මං දකින ටික. අම්මට හොඳට සලකනවා. මයුරාවති මහත්මිය අම්මට හොඳට සැලකුවා මේ දරුවෝ. අපිට පේන ටික. දැන් සිසිරයියාගේ හිතේ තමයි ඇත්ත සිතුවිල්ල තියෙන්නේ නේ. ඒකයි කියන්නේ. එතකොට දරුවන්ගේ සිත්වල තමයි අම්මා තාත්තට කළ ගුණ සැලකීමේ ඇත්ත සිතිවිල්ල තියෙන්නේ. ඒක ලෝභයමද? දැන් අපි හිතුවොත් අන්තිම කැමැති පත්‍රයේ මුලින්ම මාගේ නම යොදා ගැනීමේ අදහස ඇතිවයි අම්මාව නාවන්නේ තාත්තාව නාවන්නේ කියලා. එතකොට යටි පරමාර්ථයක් තියෙනවා. අම්මා තාත්තා සතු දෙයක් වෙත ලෝලීත්වයෙන් යුක්තව අම්මා තාත්තට කළගුණ සලකනවා. ඒක බාහිරට සහ ඒ සලකන කෙනත් සමහර වෙලාවට රැවටෙන්න පුළුවන්. ඇයි බලා ගන්නවනේ සලකනවනේ. හැබැයි සලකන කෙනා කියන්නේ මම කළගුණ මේ සලකන්නේ කියලා. හැබැයි ඇතුළාන්තයේ වැඩ කරනවා ලෝභී සිතිවිල්ල. අන්න ඒක තමයි වංචක ධර්මය. ඒක තමයි ස්පර්ශ කරන්න කියන්නේ. ඒක තමයි කියවන්න කියන්නේ. මගේ අරමුණ මෙයා සතු මේ දේවල් ගැනීම. මෙයාගෙන් උපකාරයක් ගැනීම. මෙයා සතු ධනය, දීපල, ඉඩකඩම්, වස්තුව ලබා ගැනීමයි මගේ අරමුණ. කියන ආකාරයෙන් තමයි කළගුණ සලකන්නේ. ගුරුවරයෙකුට මෙයා සතු දැනුම, මෙයා සතු විෂය කරුණු හොඳින් මට විශේෂයෙන් ඉගෙන ගැනීම පිණිසයි මම මෙයාට සලකන්නේ. ශිෂ්‍යයෙකුට එන්න පුළුවන් එහෙම. ශිෂ්‍යයෙකුට එන්න පුළුවන් එහෙම. මෙයාගේ විෂය කරුණු ටික මම මේ විදිහට ගන්න ඕනේ. මෙයාගෙන් වැඩිපුර දන්න ඔක්කොම ටික ඉගෙන ගන්න ඕනේ කියන අදහසෙන් සලකනවා. තව වැඩි හිටියන්ට නේද? ඒ කියන්නේ මේ හාමුදුරු කෙනෙකුට කරන්න පුළුවන් සමහර වෙලාවට මෙයාව හොඳට අගය කරන්න ඕනි මොනවා හරි පූජා කරපුවාම. එතකොට මට වැඩියෙන් ලැබෙනවානේ. ඒ කියන්නේ චූටි මගේ හිත ක්‍රියාත්මක වෙනවා නම් චූටි දෙයක් පූජා කරපුවාම දැන් මෙහෙම හිතමු අපි 1000ක් රුපියල් මට පූජා කරනවා කෙනෙක්. එතකොට මං වර්ණනා කරනවා මොන චේතනාවෙන්ද? එයාට කළගුණ සලකන්නේ මං වර්ණනා කරලා ඊගාව මොහොතේ 5000ක් ලබනු පිණිස. අන්න එතකොට තමයි මගේ හිත කැත වෙන්නේ. වර්ණනා කරන එක හොඳයි. ඔබ මේ පින්කමක් කළේ එහි ආනිසංස කියා දෙනවා. හැබැයි මගේ චේතනාව නොවිය යුතුයි ප්‍රශංසා කිරීමේ පින් අනුමෝදන් කිරීමේ ආකාරයෙන් 1000ට 5000ක් නැවත ලැබීම. අන්න එතකොට මම මටම වංචා කරලා. වංචක ධර්මයක්. ඒ කියන්නේ හාමුදුරුවරු වෙච්චි අපිටත් ඒ වංචක ධර්ම ක්‍රියාත්මකයි. ගිහි ඔබටත් ඒක ක්‍රියාත්මකයි. කළගුණ සලකනවා කියන ආකාරයෙන්. දැන් අපි ඒ අය අල්ල ගන්නවනේ. ඒ අය ග්‍රහණය කර ගන්නවා. මොකද කළගුණ සැලකීමට ලොකු අගයක් හම්බෙනවා. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ නිස්සරණයෙන් කරන්න. දැන්
අපි වෙනුවෙන් දෙයක් කරපු අයට අපි සලකන්න ඕනි නැවත නැවතත් බලාපොරොත්තුෙන්වත් ඒ අය දැන් සමහර අය හිතන් ඉන්නවනේ උපකාරයට ප්‍රත්‍යඋපකාර කරලා දේවල් කරලා මේ වහල්ලු කරගන්න තමන්ගේනේ ඒ කියන්නේ ජීවිතේට අත දීලා එක්කෝ ඉගෙන ගන්න එක්කෝ රැකියාවට එක්කෝ ගේ දොර හදාගන්න ඊට පස්සේ මේ එහෙම උදව් කරපු හින්දා උදව් කරපු කෙනත් හිතා ගන්නවා වහල්ලු වගේ ඉන්න ඕනේ කියලා සහ උදව් ලැබපු අයත් හිතා ගන්නවා මම ජීවිතාන්තය දක්වාම වහල්ෙක් විදිහට මෙයාට උදව් කරන්න ඕනේ කියලා. එහෙම බැඳීමක් හදාගත්තාම හරි කරදරයි. ස්වාධීන නිදහස් චින්තනයකට ආධ්‍යාත්මික ගමනකට ඉඩක් නැහැ. අපිට ජීවිතේ අත දුන්නා කියලා අපි ජීවිත කාලෙම එක එක අයගේ වහල්ලු වෙලා ඉන්න ඕනේද? එහෙම ඉන්න ඕනේ නැහැ. එහෙම ඉන්න ඕනේ නැහැ. හැබැයි අපි ඉතින් ගුණවතුන් විදිහට කළගුණ සලකන්න ඕනේ. එහෙම සලකන්න ඕනෙත් හැබැයි ආයේ දිගට ලැබෙයි කියන අදහසින් නෙමෙයි. උපකාර ප්‍රත්‍යඋපකාර. ඒක හරියට අර මේ සමහර වෙලාවට දැන් දේශපාලකයෝ වගේ නේද අපි මේවා දෙනවා අපිට ඡන්දෙ දෙන්න ඕනනේ. එහෙම එකක් හදා ගන්නවනේ අර හිලව්වට ආයෝජන විදිහට දේවල් කරනවනේ. කලගුණ සැලකීම ආයෝජනයක් නොකරගත යුතුයි. ඒ එක්කෙනාගෙම අල්ලගෙන කලහම මොකද වෙන්නේ? නැවතත් ඒ අය අපිට නොසලකා සිටිද්දි අපට ප්‍රත්‍යඋපකාර නොකර සිටිද්දි අපි පීඩාවටපත් වෙනවා. එතකොට අසහනයෙන් ඉන්න වෙන්නේ. ඒ හින්දා මේ කතඤ්ඤුතා කියන එක ලෝභී සිතින් නම් අපි නොකල යුතුයි. එහෙම කරපුවාම ඇත්තටම අර ගඟට ඉනි කැපුවා වගේ වෙනවනේ. කලගුණ කියන එක අපි බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැ. ඊගාවට මේ අපි දේවල් කරද්දි අපි වෙනුවෙන් දේවල් නොකලාට උපේක්ෂාවෙන් නිස්සරණයෙන් ඉන්න ඕනේ අත්හැරලම. ඇයි දන්නවද? එහෙම වුණොත් අපිට කියන්න වෙනවා අර දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කලේ මට කියලා. ඒ කියන්නේ හොඳ හිතින් නෙමෙයි. ඒ කියන්නේ පශ්චාත්තාප වෙනවා කරපු දේවල් සම්බන්ධව මේ වගේ දුදන ගති ඇති මිනිස්සුන්ටද මං දේවල් කළේ කියලා. කාගේද වැරද්ද? වැරද්ද කාගේවත් නෙමෙයි කරපු කෙනාගේ. කරලා තියෙන්නේ අල්ලගෙන මෙයා මට මෙහෙම කරන්න ඕනේ කියන අපේක්ෂාවෙන් කරලා තියෙන්නේ. කියන්නේ කළගුණ බලාපොරොත්තු වෙන. ඒ හින්දා අපි බලාපොරොත්තුවක් තියාගෙන ඒකට වැඩියෙන් දේවල් ලැබෙන්න කියන ලෝභය මුල් කරගෙන කළොතින් එහෙම අපිට ඇත්තටම කුසල ඡන්දයක් නෙමෙයි අකුසල ඡන්දයක් වෙන්නේ. ඒ කියන්නේ අකුසල ඡන්දය සමහරලාට විපතක් කරදරයක් වෙච්ච වෙලාවට දැන් අපේ සිසිර මහත්මයාට හිතෙන්න පුළුවන් මේ සමහර අය එකතු වෙන්න ඇති කතා කරලා අහන්න ඇති සමහර විට මුණ ගැහෙන්න ඇති අම්මා නැති වුණා නේද මෙහෙමයි කියලා. හැබැයි එහෙම යම් හිතවත්කම් තිබිච්ච අය කතා කරලා මුණ ගැහිලා තොරතුරු විමසලා එකතුනේ නැත්තම් හැබැයි එයාලා විපතටපත් වෙච්ච වෙලාවේ ඔබතුමා ගොඩක් සහභාගී වෙලා උදව් කළා නම් විවිධ විදිහට දැන් හිතෙන්න පුළුවන් පුදුම දුර්ජනයෝනේ කියලා. ඇයි
අර ඔබතුමා ඒවා කරද්දි පොඩි එකක් ඔළුවේ තියන් ඉඳලා තියෙනවා මටත් විපතේදී පිහිට වෙයි කියලා. ඒක ඊට පස්සේ එහෙම අල්ලගත්තොත් තමයි අපිට නැතුව යනකොට ටිකක් අසහනකාරී මනෝභාවයක් එනවා. මම උදාහරණයකට කිව්වේ. ඒ හින්දා මිනිස්සුන්ගේ ගුණවත්කම හෝ අගුණවත්කම තමයි අපි කරන දේවල් වලට අපිට ප්‍රත්‍යඋපකාර කිරීම. හැබැයි අපි කතඤ්ඤුතා වේසයෙන් ලෝභය කියන මනෝභාවයට වැඩෙන්න දෙන්න හොඳ නැහැ. එහෙම වැඩෙන්න දුන්නොතින් ඇත්තටම කිව්වොත් එහෙම අපිට ලොකු අසහනයක ඉන්න වෙන්නේ. ඒක පිටට පේන්නේ නැහැ. පිටට පේන්නේ පිටාය විවරණය කරනවා විවිධ විදිහට. හැබැයි ඒ වුණාට මගේ හිත බලාපොරොත්තු වෙනවනේ. හිත හොයනවනේ ලෝභයෙන්. හැබැයි පුළුවන් නම් නිස්සරණ අධ්‍යාසයෙන් කරන්න. නිස්සරණ අධ්‍යාසයෙන් උපකාර කරන්න. කරපු දේවල් වලට දීර්ඝ බලාපොරොත්තුවක් නැතුව නිස්සරණයෙන් කියලා කියන්නේ ඇත්තටම අතෑරලා ඒ කෙනාවල්ල ගන්නෙත් නැහැ. ඒ අයගෙන්ම ආපිට ප්‍රතිඋපකාර එන්න ඕන කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මෙය මහා පිංකමක්. මට චූටි උදව්වක් හරි කරපු ඇත්තන්ට මම මෙන්න මේ විදිහට උදව් කරනවා. මට පුළුවන් විදිහට. හැබැයි මම ඒකෙන් නැවතත් මොකුත් හොයන්නේ නැහැ. කීර්තිය ප්‍රශංසාව හොයන්නෙත් නැහැ. නැවත නැවත ලාභ හොයන්නෙත් නැහැ. මට ඕනේ ආධ්‍යාත්මික සහනයක්. මං දන්නවා මේක පිනක් කියලා. මං දන්නවා මේක කුසලයක් කියලා. ඒ හින්දා විශ්වයට බාර දෙනවා මගේ ආධ්‍යාත්මික ගමනට. අන්න එතනින් තමයි අපි කළගුණ සලකන්න ඕනේ. අම්මා තාත්තට සලකන එක ඊතා උදාර පින්කමක්. ඒ උදාර පින්කමේ බලය විශිෂ්ටයි. ඒ හින්දා අම්මා තාත්තා කළ දේවල් වෙනුවෙන් මම මේ කරන්නේ මට පුළුවන් උපරිමය කියන හැඟීම අපේ හිතේ තියෙනවා. මගේ දැස් පාදන ගුරුවරුන්ට මම මෙන්න මේ විදිහටයි උපකාර කරන්නේ. හාමුදුරු කෙනෙක් නම් සිව්පසයෙන් උපස්ථාන කරන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන්නේ අපිව පෝෂණය කරන දායකයන්ට අපි ධර්මයේ කියලා දීලා එහෙම නැත්නම් අපිට පුළුවන් ශක්තියෙන් චූටි දෙයක් හරි කරලා උපකාර කරන්නේ වෙන මොකුත් ඒකෙන් බලාගෙන නොවිය යුතුයි. එහෙම වුණොත් ඒක කෘතඥතාවයේ වේසය අරගෙන ලෝභය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අපි උපකාර කරනවා කියලා ආය දේවල් හොයනවා. ඒ නිසා ඔබ ඊටාම හොඳින් කියවන්න ඕනි. ඔබ ඊටාම හොඳින් තේරුම් ගන්න ඕනි. කළගුණ සැලකීම ඇත්ත අර්ථයෙන්ද මගේ හිතේ මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්තම් මම මාවම රවට්ටනවද? ඒක හොයන්න ඕනේ. මම මාව රවට්ටනවද? මගේ යටි අරමුණු තියාගෙනද මම මේ කළගුණ සලකන්නේ? එහෙම නැත්තම් ඇත්තට අව්‍යාජ සත්පුරුෂයෙක් විදිහටද? ඒක අපි ඇත්තටම අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. එතකොට තමයි මේ සිතේ තියෙන සිතිවිල්ල. ඇත්තටම මම මේක ඇතුලේ හොයලානේ දේවල්. ඇත්තටම මම මේක ඇතුලේ ලෝභයක් ක්‍රියාත්මක කරලානේ. එහෙනම් දැන් මේක අයින් කරගන්න ඕනේ. අන්න හිතට පොඩි පණිවිඩයක් යනවා, සංඥාවක් යනවා.
මොකද ඒ තැන් වලින් අයින් වුණාම තමයි අපිට අපේ නියම සහනය වෙතට සිත රැගෙන යා හැක්කේ. එහෙම නැත්නම් අසහනයෙන් පීඩාවෙන් කරපු දේවල් අහක දා ගන්නවා. කරපු පින්කම් වතුරට දා ගන්නවා. කියන්නේ මේක තේරුම් ගැනීමක්නේ. සිත තුළ ඇති වෙන සිතිවිලි තේරුම් ගැනීමක් කරන්න ඕනේ. ඒ හින්දා එහෙම වුණාම වෙන්නේ මොකද්ද? වඩාත් වටින්නේ තමන්ගේ සිත හොඳින් කියවනකොට තමන්ව ලේසියකට පීඩාවටපත් කරන්න බෑ. ඇයි? අපි කරන දේවල් වලට අපිට සැලකුවත් නැතත් අපිව වටන්න බෑ. අපි දේවල් හොයපුවාම මෙච්චර කරලා මට මෙහෙමද කළේ? අන්න එතනට යනවනේ. නේ? එතනට ගියාම අපිට ඉන්න වෙන්නේ අසහනේ. ඔය අසහනය සහනයක් බවට පත් කරගන්න මේ ටික කියවන්න ඕනේ. දරුවෝ වෙනුවෙන් දේවල් කරද්දී, ශිෂ්‍යයෝ වෙනුවෙන් දේවල් කරද්දී, ගුරුවරු වෙනුවෙන් ශිෂ්‍යයෝ දේවල් කරද්දී, දෙමව්පියෝ වෙනුවෙන් දරුවෝ දේවල් කරද්දී නේ. දැන් අපේ චූටි හාමුදුරුවලා හැම ඉන්නවා. ඉතින් අපිට පුළුවන් විදිහට උපරිමයට මඟ පෙන්වීම කරනවා. පුළුවන් විදිහට හැකි සීමාවේ ඇතුලේ. හැබැයි ඒ නිවැරදි ක්‍රමයේ ඇතුලේ. එතකොට අපි නිකන් ඔළුවේ චිත්‍ර හදාගත්තොත් එහෙම ඒ ඇතුලේ චිත්‍ර හදාගත්තොත් මොකද වෙන්නේ? මෙහෙම වෙයි. කියන්නේ මම මේ කරන ගුණයට එහෙම නැත්නම් කැපකිරීමට චූටි අපිට සලකන්න ඕනේ මෙහෙම. මේ විදිහට කරන්න ඕනේ. හැමදාම අපිමත්ෙම නැහෙන්න ඕනි. නේ? එහෙයි කියාගෙන ඉන්න ඕනි. හැබැයි අදාළ කාල සීමාවේ කළ හැකි මඟ පෙන්වීම පුළුවන් සීමාවක් තුල කරලා සතුටින් පැත්තකට වෙන්නත් පුළුවන් වෙන්න ඕනේ නේ. එහෙම නැතුව ඔළුවේ චිත්‍ර හදාගත්තාම ඒ චිත්‍ර බොඳ වෙනකොට විඳවන්න වෙනවනේ. පීඩාවටපත් වෙනවා. ඒ හින්දා ඔබත් හොඳට මතක තියාගන්න ඕනේ කරන ගුණවලදී අමුතු චිත්‍ර හදාගන්න එපා. එතකොට තමයි අනිත් අයට වාසිය ලැබෙන්නේ. ඇයි? වට්ටන්න පුළුවන් වාසිය අපිව. දරුවන්ට පුළුවන් අපිව වට්ටන්න. ඥාතීන්ට පුළුවන් අපිව වට්ටන්න. අසල්වාසීන්ට, ගම්වාසීන්ට, හිතවතුන්ට, හිතයිශීන්ට, ළඟ ඇත්තන්ට, දුර ඇත්තන්ට පුළුවන් අපිව වට්ටන්න. පුටුවෙන් බිමට නෙමෙයි, මානසිකව. හැබැයි ඔබ අල්ලගත්තේ නැත්නම් ඔබ වටන්න බෑනේ. ඒක තමයි ධර්මයේ උපරිමය. මේ චූටි පුහුණුව තමයි මේ මෙතන. ඒ හින්දා ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ කළ ගුණ සැලකීම කියන්නේ මොකක්ද? මං ඒ කළ ගුණ සැලකීම සිද්ධ කරන්නේ ලෝභය වර්ධනය කරන්නද? කළගුණ සැලකීමේ වේශයෙන් මගේ ඇත්ත හිතේ තියෙන චෛතසික මොනවද? සිටිවිලි. ඒවා පිරිසිදු ප්‍රසන්න වෙන හැම වෙලාවකම ඔබ සාර්ථකයි. කුසල ඡන්දයක් වර්ධනය කරන්න. කුසල ඡන්දයක් වර්ධනය කරන්න. ඒක නිස්සරණ අධ්‍යාසී ස්වභාවය. දැන් ඒකට මම මේ ළඟම උදාහරණයක් කියනනම් චූටි මේ අපේ අම්මට මං කියපු එකක් ඇත්තටම මේ එකපාරට ඔලුවට මම දැන් දවස් 5ක් 6කට කලින් අපේ ගෙදර ගියා. මේ අර මං කිව්වා වගේ කලින් මේ සස්ටජන් බෙලෙක්ෙකුයි අම්මට මේ අර තයිරොයිඩ් පෙට්ටියකුයි ගිහින් දීලා ඊට පස්සේ වෙනද හැමදාම කියලා යන්නේ මේ මට මගෙන් කෝල් එකක් ආවා, කෝල් එකක් දෙන්න බෑ. එහෙම තමයි ඉතින් මේ කියා හෙට එනවා අනිද්දා එනවා නෑ. දැන් ඉන්නවද? දැන් එනවා. හිටියොත් එහෙමයි, නොහිටියොත් එහෙමයි. ඉතින් සැලසුම් කර බෑනේ.
ඉතින් මගින් යනකොට කොහොම හරි කෝල් එකක් ආව අම්මට කියන්න බැරි වුණා. ඉතින් ගිහිල්ලා මං අම්මා අතට දුන්නා. ඊට පස්සේ ඒක මම අපි හපව් අම්මා කියනවා මේ අයියෝ මට මේ බත් ටිකක් දී ගන්න කැම ටිකක්වත් මොනවා හරි හදන්නවත් විදිහක් නැහැනේ මේ හිතට මොකද්ද වගේ. ඇයි දැන් අපි පැයකට දෙකකට කලින් තමයි කියන්නේ එහෙම නැත්නම් පැය භාගයකට විතර කලින් මේ එහෙම නැත්නම් යන්න ලැහැත් වෙන ගමන් තමයි කෝල් එකක් දෙන්නේ දැන් එනවා කියලා. ඊගෙදර ගියොත් එහෙම. එතකොට අම්මා ඉතින් බත් ටිකක් හරි සම්බෝලයක් හරි හදනවා. මොනවා හරි නැත්නම් කෑමක් හරි. මේ රොටියක් හරි. එතකොට මේ ඒකට දැන් අම්මට ටයිම් ඉන්නේ නැහැ. ඊට පස්සේ මම අම්මට කිව්වා අපි වතුර වීදුවක්වත් බලාගෙන නෙමෙයි ආවේ. නිස්සරණ අධ්‍යාසයෙන් ආවේ. මුකුත් එපා කියලා අම්මා අතට දීලා ඉතින් මං හිතින් හිතාගත්තා මේක පින්කමක් කුසලයක් අම්මා මට කොච්චර කිරි දීලාද කියලා. මේ වෙන මුකුත් හොයන්න නෙමෙයි. චූටි දෙයක් තමයි. හැබැයි මං වෙන මොනවා හරි අපි හොයාගෙන ගියොත් එහෙමනේ ඊට වැඩි වාසියක් අම්මගෙන් ලබා ගන්න. එතකොට අපි දේවල් කරන්න උත්සාහ කරන්න ඕනේ අන්න ඒ විදිහට මං කියන්නේ. ඒක කාටත් අපි දේවල් කරන්නේ. එතකොට හරි සැහැල්ලුයි. හරි පහසුයි. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි අපි ලෝභය හිතාගත්තේ නැති වුණාට අපි නිස්සරණයෙන් දේවල් අතෑරලා මම කියන්නේ ඒක සුසර මනසකින් කරද්දි දැන් අර මුලින් ඉඳන් කියාගෙන එනේව මොනවද පරාර්ථකාමීත්වය සුසර මනසින් කරද්දි ඇත්ත හැඟීමෙන් කරද්දි වෙන වෙන ලෝභ සිතිවිලි පෝෂණය නොකර ඊගාවට ධාතුකාමතා දානය අපි ඇත්ත මනසින් කරද්දි මට මාව වංචනිකව රවට්ටන්නේ නැතුව කරද්දි කතඤ්ඤුතාවය කෘතඥතාවය කරද්දි මේ දේවල් හොයන්නේ නැතුව විශ්වයට බාර දීලා හරි අමාරුයි. එහෙම සුසර මනසකින් කරද්දි විශ්වයේ ප්‍රතිචාර 100ට 1000 අනුපාතය එකට 10 අනුපාතය. හැබැයි සුසර මනස ඔබ රැක ගන්න ඕනේ. එතකොට වංචක ධර්මයක් විදිහට නෙමෙයි ඒ දේවල් කරලා තියෙන්නේ. ඇත්ත පින්කම් විදිහට. මේවා කතා කරන්නේ මොකටද? වංචක ධර්ම විදිහට නැගෙන හින්දා අපේ හිතේ. ඒක කවුරුවත් නෙමෙයි කියන්නේ. මම මගේ හිත දිහා බලලයි මම කියන්න ඕනේ මගේ හිතට. ඔබ ඔබේ හිත දිහා බලලා ඔබටයි කියන්න ඕනේ. ඔබ කාටවත් කියන්න යන්න බෑ. ඔබ කාටවත් කියන්න බෑ. මොකද දැන් ඔබට හිතෙන්න පුළුවන් එක එක්කෙනාට ඇඟිල්ල දික් වෙනවා හිතෙන්. එහෙම එකකට නෙමෙයි මේ කියන්නේ. මේ පොදු දහම් කතාවක් බුදුහාමුදුරුවෝ විවරණය කරන එකක්. ඒක මටත් අදාළයි. ඔබ හැමෝටමත් අදාළයි. රහත් වෙනකන් මේ ලෝකේ හැම දිනාටම අඩු වැඩි වශයෙන් අදාළයි. අවසාන එක තමයි අද කතා කරන අපචිති කාමතා වේසයෙන් වංචක දේශය. අපචිති කාමතා වේසයෙන් වංචක ලෝභය. දේශය කියලාමයි කියවෙන්නේ. මොකද පහුගිය දවස්වල දේශය ගැන ගොඩක් කතා කරපු නිසා. අපචිති කාමතා වේසයෙන් වංචක ලෝභය. ඒ කියන්නේ අපචායන කුසල කර්මය කියන්නේ ගරු බුහුමන් කල යුත්තන් හට ගරු බුහුමන් කරනු කැමැති බව අපචිති කාමතා නම් වේ. අපචිති කාමතා කියන pāli වචනේ තේරුම තමයි ගරු බුහුමන් කල යුත්තන් හට ගරු බුහුමන් කරනු කැමැති බව අපචිති කාමතා නම් වේ. ඒ කුසල ඡන්දේකි. ඒක හොඳ එකක්. මාපිය ගුරුවරාදී ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයන්ට ගරු බුහුමන් කිරීමෙන් ඔවුන් සතුටු කර ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන වඩා ලැබිය හැකි බව දත් ඇතැම් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි
මාපියාදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ කැමැත්ත වූ ලෝභය සමහර විට අපචිති කාමතා වේශයෙන් හෙවත් ගරු බුහුමන් කරනු කැමැති බැව්හි ආකාරයෙන් පහළ වේ. දැන් අපචිති කාමතාවය කියලා කියන්නේ ගරු බුහුමන් කළ යුතු අයට ගරු බුහුමන් කරන එක. දැන් වැඩිහිටියන්ට ගරු කරන එක හොඳයිනේ. අම්මා තාත්තට ගරු කරන එක හොඳයිනේ. ඊගාවට ගුරුවරුන්ට ගරු කරන එක හොඳයිනේ. ඒ කියන්නේ වඳිනවා, ගෞරවයෙන් කතා කරනවා, ගෞරවයෙන් සලකනවා. එතකොට ඒ ගරු බුහුමන් කරන එක අපචායන කුසල කර්මය හොඳයි. හැබැයි අපචිති කාමතාවේ ඒ වේශයෙන් ඒ ආකාරයෙන් ලෝභය ක්‍රියාත්මක වෙනවා නම් කොහොමද ලෝභය ක්‍රියාත්මක වෙන්නේ? ගුරුවරු දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් දේවල් අපේක්ෂාවෙන් තමයි ගරු බුහුමන් කරන්නේ. සමහර විට දායකයෝ පසඟ පිහිටුවා වඳිනවා හාමුදුරුවන්ගෙන් ප්‍රශංසා බලාගෙන. ඒ චේතනාවනේ වැදගත්. ඔබ පසඟ පිහිටුවා වඳින්නේ ආර්ය පුද්ගල මහා සංඝරත්නයේද? ඒ කියන්නේ පින් කෙතක් බඳු අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේද? එහෙම නැත්නම් අපි මේ වන්දනා කරන්නේ මේ ඉතින් දායකයෙක් විදිහට පෙනී සිටින්නද කියන සිතිවිල්ල, එහෙම නැත්නම් ප්‍රශංසාවක් ලබන්නද කියන එක දන්නේ ඔබ. ඔබේ හිත වංචා කරනවා. හොඳයි කියව ගන්නද? එහෙම නැත්නම් අපි සමහර අයට ගරු බුහුමන් කරපුවාම ඒ අය හොඳට අන්දන්න පුළුවන්නේ. වැඳලා ඔළුව පාත් කරලා ඒ කට්ටිය අන්දන්න ලේසි ක්‍රමයක් තමයි ගරු බුහුමන් කරන එක. අපි නම් ඇඳෙන්නේ සමහර අය අඳිනවා. අපි වගේ නම් ඇඳා වගේ ඉන්නවා. ඒ කියන්නේ අපි ඇත්තටම දැන් ඔය මේ විජේරත්නයි අපි අර චූටි කාලේ මේ මාත් එහෙම ගිහින් තියෙනවා මේ ඔය අවුරුද්දට යනවනේ පොඩි ළමයි විදිහට අපි අර මේ ගෙවල් වල යන්නේ නෑදෑ ගෙවල් වල එහෙම දැන් නම් යනවත් දන්නේ මේ එතකොට ඒ නැන්දලට මහප්පලට බාප්පලට එහෙම වැන්දහම ඉතින් හම්බෙනවා සබන් කෑල්ලක්, අත්ලේන්සුවක්, පොත්, සමහර විට කැවිලි පෙවිලි. අපේත් මහප්පා කෙනෙක් හිටියා මේ සම්පත් අයියා එහෙම දන්නවා. මේ ඉතින් අපේ මහප්පා එහෙන් අනිවාර්යෙන් ටිකක් ඔය ඒ කාලේ හැටියට 100 කොලයක් වගේ හම්බෙනවා. හැබැයි 100 කොලේ දෙන්නේ මහප්පා මේ සබන් කෑල්ල යටින් 4ට නමලා. ඇයි දන්නවද? ලොකු අම්මට පෙනේ කියලා. ඒ කියන්නේ ලොකු අම්මා කුණු පෙරේතයි. මේ ලොකු අම්මට හොරෙන් තමයි 104 විතර නමලා අර සබන් කෑල්ල ප්‍රමාණයට නමලා සබන් කෑල්ල යටින් තියලා සබන් කෑල්ල තමයි මහප්පා අපිට දෙන්නේ. අපි දන්නවා දැන් පුරුදු වෙලා අවුරුදු 2 3ක්. ඊට පස්සේ අපි තයියෙන් අල්ලලා ගන්නවා. අරගෙන හිමීට සාක අපි කපටි මහප්පත් කපටි ලොකු අම්මත් ඇඳවිලානේ. හැබැයි දැන් අපි ආසයි ඒ මහප්පලා ගෙදර යන්න අනිත් අය ගෙදරට යනවට වැඩි ඉක්මනට යන්න. ඇයි ඉක්මනට යන්න? මොකද වඳින්න බුලත් දීලා. ගෙදර කට්ටිය ඉක්මනට මේවා කරනවා. එහි ගිහිල්ලා මේ බුලත් අත් දීලා දෙන්න. මොකද මේ අහස් කූරු හරි බඹර චක්කර හරි ගන්න ඉතින් මේ සල්ලි හම්බෙන හින්දා. අන්න ඒක තමයි දැන් තමයි තේරෙන්නේ කපටිකමට වැඳලා. ඉතින් පොඩි ළමයි නම් කමක් නැහැනේ. පොඩි ළමයි ආසයිනේ. ගරු බුහුමන් කරලා තියෙන්නේ කපටිකමට. ඒ කියන්නේ අර අපචායන වේසයෙන් වැඩිහිටියන්ට ගරු කරන වන්දනා කරන
ස්වභාවයෙන් ලාභයක් බලාගෙන මේ ඒක තමයි අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ. හැබැයි ඒ පොඩි දරුවෝ විදිහට. හැබැයි වැඩිහිටියෝ විදිහටත් ඒක ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ඇත්තටම අම්මා තාත්තට වඳින්න ඕනි, ඔළුව පාත් කරන් ඉන්න ඕනි, ගරු කරන්න ඕනි, ගුරුවරුන්ට ගරු කරන්න ඕනි. දේවල් වෙනත් හොයාගෙන, ලාභ හොයාගෙනවත්, කීර්ති ප්‍රශංසා හොයාගෙනවත්, ලෝභයෙන් වෙනත් දේවල් වලට ඇලෙමින්වත් නෙවෙයි, අව්‍යාජව මේ ඇත්තන්ට වන්දනා කිරීමෙන් මට ඇත්ත කුසලයක් හම්බෙනවා. මට ඇත්ත පිනක් අයිති වෙනවා. ඒ වගේම මම ඇත්තටම ගරු කළ යුතු කෙනෙක්. මොකද මට වැඩිය චූටි ගුණයක් හරි තියෙනවා මෙයා ගාවනේ. එහෙම මට වැඩිය චූටි ගුණයක් හරි තියෙනවා මෙයා ගාව. ඊගාවට මම පසඟ පිහිටුවා වඳිනකොට මේක අනිවාර්යෙන් මට ආශිර්වාදයක් නේ. අන්නේ චේතනාවෙන් අපිට පුළුවන් නම් අපචායන කුසලයේ කරන්න. හැබැයි දැන් අර වැඩිහිටියෝ ගුරුවරු විදිහට අනිත් පැත්තටත් දැන් ඔබත් දෙමව්පියෝනේ. ඔබත් වැඩිහිටියෝනේ. ඔබත් යම් තැන්වල යම් විදිහකට ගුරු භූමිකාවක් නියෝජනය කරනවා. සමහර තැන්වල. එතකොට අපිට සලකන කෙනාට, අපිට ගරු කරන කෙනාට අපි අකටයුත්තක් නොකළ යුතුයි. ඒ කියන්නේ යාව නොමග යවන්න හොඳ නැහැ. ඒ කියන්නේ එයාට පෙළඹවීමක් දුන්නොත් ඔයා මට වඳින හිඳයි ඔයාට මම මේ ප්‍රශංසා කරන්නේ. ඔයා මට ගරු කරන හිඳයි ඔයාට මේ තරම් මම උදව් කරන්නේ. ඔයාට මම මේ විදිහට හොඳ මග කියලා දෙන්නේ. ඔයා මට ගරු කරන, ඔයා මට මේ යටහත් පහත්ව ඉන්න නිසයි කියන එක ඉස්මතු කරලා උපුටා දක්වලා දුන්නොත් එහෙම අපි එයාගේ වංචනික සිත තව තවත් පෝෂණය කරන්න උදව් කරලානේ. ඒක එතකොට නියම වැඩිහිටියෙකුට, නියම දෙමව්පියන්ට, නියම ගුරුවරුන්ට හොඳ දේ නෙවෙයි. එහෙනම් අපි යාළුවට කියලා දෙනවා නම් මාව රවට්ටන්න නම් වඳින්න එපා. ඒකෙන් වෙන්නේ ඔයා රැවටෙන එක කියලා. මාව රවට්ටන්න ගරු කර ඉන්න එපා. ඔයයි රැවටෙන්නේ කියලා අපිට චුට්ටක් හරි කියලා දෙන්න පුළුවන් නම්, ඒ වගේම අපිට පුළුවන් නම් මාව අන්දන්න නම් හදන්න එපා. ඇඳුනා වගේ හිටියට මං ඇඳලා නැහැ. ගමේ භාෂාවෙන්. එයාලට ඒක චුට්ටක් කියලා දෙන්න පුළුවන් නම් අන්න වංචනික සිත නැතුව යනවානේ. වංචනික සිත නැතුව යනවා. ඒ හින්දා අපචායන කුසල කර්මය වේශයෙන් වංචක ලෝභය එන්න පුළුවන්. ගොඩාක් උදව් කරනවා කියලා කෙනෙක් දැනගත්තාම එතෙන්ට ගිහිල්ලා යාට අපි ගරු සරු ඇතිව කතා කරනවා. ඔයා ගැන එළියේ කතා කරන්නේ මෙන්න මේ විදිහටයි. ඒ කියන්නේ යාව තියනවා අඩි 3ක් විතර උඩින් දානවා මල් මාලයක් දාලා ඕටුන්නකුත් දානවා. හැබැයි ඊට පස්සේ කියනවා මං ආවේ මෙන්න මේ දේටයි. නේ? ඒ කියන්නේ අපි අර මුලින් කියපු සේරම ටික කිව්වේ අපේ වැඩේ කරව ගන්න නම්. ඊට පස්සේ අපි මේ වැඩේ කරගෙන ඇවිදිලා අපි කියනවා මං අහවල්ලු ඇඳුවා හොඳට. අහුණානේ පොඩි දෙයයි තියෙන්නේ, මෙහෙම කිව්වා මෙහෙම කිව්වා, අරකට මතක් කරා දුන්නා නියමෙට කියලා අපේ වැඩේ කරවගෙන සතුටු වෙනවා. හැබැයි ඔබ මේ වෙලාවේ ජයග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි ඔබට වංචා කරනවා. එහෙම දේවල් කරගෙන වැඩක් නෑ. මොකද වංචනික ධර්මයක් තමයි සිත ඇතුලේ ක්‍රියාත්මක. ඒ අදාළ කෙනාට කිසිම ගෞරවයකින් නෙමෙයි ගරු කරලා තියෙන්නේ. එතකොට මගේ හිත මාව රවට්ටලා ගරු කරනවා, බුහුමන් කරනවා, අගය කරනවා කියන අදහසින්
වැඩිහිටියෙක් විදිහට ඒ කෙනාව අගය කරලා මගේ වැඩේ මම ලෝභයෙන් කරවගෙන. ඒ හින්දා අපි එහෙම කරන්න හොඳ නෑ. මොකද වංචක ධර්මයක් විදිහට ලෝභය තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි, එතකොට අපි කතා කළේ වංචක ලෝභය. ඒ කියන්නේ මගේ හිත මාව රවට්ටනවා විවිධ වේශයන්ගෙන් විවිධ මුහුණුවර වලින්. හැබැයි ලෝභය තමයි ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. විවිධ වේශයෙන් වංචා කරනවා. එක මොකක්ද? පරාර්ථකාමී වේශයෙන් ක්‍රියාත්මක වෙන්නේ වංචක ලෝභය. ඊගාවට දෙවෙනි එක මොකක්ද? ධාතු කාමතා වේශයෙන් වංචක ලෝභය. ඒ කියන්නේ දානය දීම කියන අර්ථයෙන් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා ලෝභය. තුන්වෙනි එක තමයි කතඤ්ඤුතා වේශයෙන් වංචක ලෝභය. කළගුණ සැලකීම තමයි බෝඩ් ලෑල්ල. හැබැයි ඇතුලේ ලෝභය ක්‍රියාත්මක වෙන්නේ. ඊගාවට හතරවෙනි එක අපචිති කාමතා වේශයෙන් වංචක ද්වේෂය. වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, තවත් අයට ගරු කරනවා, සැලකිලි දක්වනවා කියන අදහස තමයි පේන්න තියෙන්නේ. ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ලෝභය. මේ කතා කළේ බුදුදහමේ අභිධර්මයට අයිති කරුණු ටිකක්. ඊටාම ගැඹුරුයි කියලා අපිට තේරෙන්නේ නැහැ කියලා ගොඩක් අය පැත්තකට දාන එකක් තමයි බුදුදහමේ අභිධර්ම පිටකය කියන්නේ. ඒ කියන්නේ උතුම් ධර්මය. සිත සිතිවිලි පිළිබඳව කතා කරන දහම් කරුණ. එතකොට ලෝභය කියන සිත පිළිබඳව විවිධ ආකාරයෙන් අපේ සිතේ ලෝභයම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන වංචක ධර්ම පිළිබඳව තමයි අපි මේ වෙලාවේ කතා කළේ. හොඳයි, එහෙනම් මං හිතන්නේ ඔබ පැයකට වැඩි කාලයක් ධර්ම දේශනාවට සවන් දුන්නා. ඔබ හැම දිනාටම ඔබේ සිත තේරුම් ගන්න. ඒ හින්දා කාගේවත් දේවල් තෝරන්න යන්න එපා මේකෙන්. නැවතත් මං කියනවා. මේ අහගෙන ඉන්න හැමෝටම කාගේවත් හිත තෝරන්න යන්න එපා. කාටවත් ඇහිල්ල දික් කරලා අනිත් අය කියවන්න යන්න එපා. ඔබට ඔබ කියවා ගැනීමටයි මේ දහම් කරුණ. අතිශය පෞද්ගලිකව ඔබව කියවා ගන්න. ඔබව තේරුම් ගන්න. මාත් උපරිමයෙන් මාව තෝරන්න, මාව තේරුම් ගන්න මේ දහම් කරුණු උපකාරයෙන් උත්සාහ කරනවා. එතකොට අපිට ඇත්තට අපි හමු වෙනවා. ඔබට ඔබව මුණ ගැහෙනවා. මේ විදිහේ සාකච්ඡාවකින් ඔබට ඔබව මුණ ගස්වා ගැනීම තමයි ප්‍රධාන අභිලාෂය. එහෙනම් මේ දහම් කරුණු ඇසුරෙන් ඔබට ප්‍රඥාව පහළ වේවා. ඔබේ සිත තුළ සිත ක්‍රියාත්මක වෙන ආකාරය සිතන්නට, ප්‍රඥාව පහළ කරගන්නට, ලෝභය ක්‍රියාත්මක වෙන ආකාර තේරුම් ගන්නට, නිවැරදි විදිහටම දේවල් කරන්නට ඔබ තුල අවශ්‍ය නුවණ පහළ වේවා, ප්‍රඥාව පහළ වේවා. දහම් මගටම ඔබ හැම දිනාගෙම සිත යොමු වේවා. නිවන් අවබෝධය උදෙසා මේ උතුම් ධර්ම දානය ඔබට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.